समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सनाता भिक्कवे विहरत मा अनाता दुःखेन भिक्कवे अनातो विहरति दशइमे भिक्कवे नाथ करना धम्माति ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලක්හඬ ගුවන් විදුලියේ සිත නිවන බුදුබණ තුලින් ඔබේ සිතත් නිවා සනසාලන්නට අදාළ වන බුදුබණ පදයක් මතක් කර දෙන්න තමයි මේ බලාපොරොත්තු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයේ තුල ධර්මඥානිය වර්ධනය කර ගැනීම සඳහා මෙලොව වශයෙන් යහපත් සදාචාර සම්පන්න ගුණ සම්පන්න ජීවිතයක් ගත කිරීමටත් පරලොව වශයෙන් සුගතියක ප්‍රතිසන්දිය ලැබීමටත් ඒ වගේම යම් දිනක සකල ක්ලේශයන් ප්‍රහීන කොට ලබන අමා මහ නිවනත් ලබා ගැනීමේ අරමුණ පරමාර්ථය ඇතුවයි පින්වතුනි මේ බණපදය ශ්‍රවණය කරන්නේ. පින්වතුනි මේ ලෝකයේ තියෙන උතුම්ම දාණය ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන් පරදවා ධර්ම දානයේ ජය ගන්නවා. පින්වතුනි ධර්ම දානයට මෙතරම් විශේෂත්වයක් ලැබෙන්නේ අපි සෙසු ඕනම දානයකට යොමු කරන්න නම් බණපදයක් අහන්න ඕන. ඒකයි ධර්ම දානය උතුම් වෙන්නේ. අපි ආමිෂ දානයට යොමු කරන්නේත් අබේ දානයට යොමු කරන්නේත් ධර්ම දානයෙන්. එපමණක් නොවේ පින්වතුනි. මේ ලෝකයේ කිසිවෙකුට බණපදයක් ශ්‍රවණය කරන්න නැතුව නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. බණපදයක් ශ්‍රවණය කළ යුතුමයි. අඩුම ගණනේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි පින්වතුනි. මේ සංසාරේ ඉපදී මෙරි යන අපි පින්වතුනි බැලුවහම අනාථ වෙච්ච පිරිසක්. එහෙම කියන්නේ මේ භවයේ ඉඳලා
ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ලැබීම අපට නිශ්චිත වශයෙන් කියන්න බෑ. අපි ආර්ය තත්ත්වයට පත්වෙනකම්ම අපි සෝවාන් වෙනකම්ම පින්වතුනි අපි අනාථයෝ පිරිසක්. අපි මේ ලෝකෙ ජන්මලාභය ලැබුවහම මිනිස්සුયો හැටියට යානවාහන ඉඩකඩම් ගේදොර වතුපිටි මිල මුදල් හරක බාන ඇතුව ජීවත් වුණත් විවිධ බලපොළුවන්කාරකම් පොහොසත්කම් එහෙම නැත්නම් පිරිස් බලය මේ මොන තරාතිරමක ජීවත් වුණත් පින්වතුනි ඊළඟ භවය අපට තීරණය කරන්න බෑ. මා මෙන්න මෙතනයි උපදින්නේ කියලා. අපි සුගතියක උපදින්නත් පුළුවන් දුගතියක උපදින්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අවසාන චුතිසිතට අනුව. කොයි තරම් දන් දෙමින් කටයුතු කළ කෙනෙක් වුණත් ඔහු ළඟ සීලයක් නැත්තම් ඔහු දුගතියකට ඇද වැටෙන්න පුළුවන්. හැබැයි පින්වතුනි ප්‍රතිපත්ති ගරුකව ධර්මයෙන් පෝෂණය වෙලා සිල්වත්කම රකිමින් අපි කටයුතු කළොත් ඊළඟ භවයේ සුගතියක උපත ලබන්න භාග්‍ය ලැබෙනවා. හැබැයි අපිට ඒ තීරණය කරන්න බෑ මිනිසෙක් වෙනවාද දෙවියෙක් වෙනවාද කියලා. එහෙත් බවුන් වඩා ධ්‍යාන උපදවා ගත්තොත් අපට තීරණය කරන්න පුළුවන් බ්‍රහ්ම ලෝකයක උපදින්න පුළුවන් කියලා. පින්වතුනි අපි ඊට එහාට ගිහිල්ලා සෝවාන් වුණොත් අපට ස්ථිරවම ප්‍රකාශ කරන්න පුළුවන් කිසි දිනක ඒ ආර්ය තත්ත්වයට පත් වූ කෙනා ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සුගතියක හැර දුගතියක කිසි දිනක උපදින්නේ නැහැ. එහෙනම් සෝවාන් මගඵල නුවණ ලබනකම්ම අපි අනාථ පිරිසක්. මේ අනාථ වූ ජීවිතය නාථයන් පිරිසක් බවට නිවැරදි තැනකට නිශ්චිත තැනකට හරි තැනකට අපිව ගෙන එන්න අනාථ තත්වයේ හිඳලා නාථ තත්වයට පත් කරන්නට බුදුරජාණන් වහන්සේ මේ නාථ සූත්‍රයේදී අපට පෙන්වලා දෙනවා කරුණු 10ක් පින්වතුනි. ඒ නාථ කරන කරුණු. ඒ කරුණු අතරට අපි පැමුණුනොත් අපි අනාථයන් පිරිසක් නොවි නාථයන් පිරිසක් බවට පත් වෙන්නට අපට හැකියාව ලැබෙනවා. අසරණ වෙන්නේ නැතුව අපේ ජීවිතය ඍජුව පවත්වාගෙන යන තැනට නිශ්චිත බවකට අපට එන්න පුළුවන්. අන්න එසේ කළ හැකි කරුණු අතරේ තියෙනවා 1 සිල්වත් බව, 2 බහුශ්‍රත බව, 3 කල්යාණ මිත්‍ර සම්පත්තිය, 4 සුවච බව, 5 දක්ෂ බව, 6 ධර්මයට තියෙන ලැබියාව, 7 ආරද්ධ වීර්ය නොපසුබස්නා වීර්ය, 8 ලද පමණින් සතුටු වීම අල්පේච්ඡ බව, 9 මනා සිහිය පිහිටුවා ගැනීම, 10 උදයව්‍ය ඥානය ඇති කර ගැනීම. මෙන්න මේ කරුණු 10න් අපි සමන්විත වුණොත් පින්වතුනි අපි මේ සංසාරේ අසරණ පිරිසක් අනාථ පිරිසක් වෙන්නේ නැහැ. අපි බලමු මේ ධර්ම කරුණු එකින් එක විමසා අපේ ජීවිතය අන්න ඒ තැනට ගේන්නට උසස් තැනකට ගේන්නට ඊළඟ භවයේ නිසි
තැනක සුගතියක උපත ලබන්නට පමණක් නෙවෙයි. ධ්‍යාන ලබන්න, ඉන් එහා ගිය මගඵල නුවණ ලබන්නට මේ කරුණු 10 එක එල්ලේම හේතු වෙනවා පින්නතුනි. එහෙනම් මේ කරුණු 10න් අපි සමන්විත වන්නට එහි අවබෝධය ලැබිය යුතුයි. ඒ නිසා ඒ අවබෝධය ලබා ගැනීම සඳහා අපි ක්‍රියාත්මක වෙන්න ඕන. පළවෙනි කරුණ තමයි පින්නතුනි සිල්වත් බව. පින්වතුනි නිර්වාණගාමී ප්‍රතිපදාවේ සීලයෙන් තොර වූ සමාධියක් ඇති කරගන්න බෑ. සමාධියෙන් තොර වූ ප්‍රඥාවක් ඇති කරගන්න බෑ. ඒ නිසා ත්‍රිශික්ෂාව තුළ මුලින්ම සඳහන් කරලා තියෙන සීලයයි. මේ සීලය කියලා කියන්නේ පින්නතුනි කාය වාචානං සමෝදානං සීලං. කය වචනය සංවර කර ගැනීම තමයි සීලය කියලා කියන්නේ. කය වචනය සංවර කරනවා, කය වචනය හික්මවනවා කියලා කියන්නේ කයින් සහ වචනයෙන් සිද්ධ කරන වැරදි වලින් ඉවත් වී කටයුතු කිරීමයි. එහෙනම් මේ කායික මේ වාචසික වැරදි වලින් ඉවත් වී කටයුතු කරන්නට අපි පෙළඹුණොත් අපේ මේ බාහිර සංවරකම අපට ඇති කරගන්න පුළුවන්. මේ ඇති කරගන්න බාහිර සංවරකම මත තමයි අපි ආධ්‍යාත්මික සංවරකමකට යන්න ඕන පින්වතුනි. නැත්තම් ආධ්‍යාත්මික සංවරකම එක විටම ඇති කරගන්න බෑ. ප්‍රාණඝාතයක නිරත වෙමින්, අදත්තා දානයක නිරත වෙමින් හිත එකඟ කරන්න පුළුවන්ද කුසලයට? බෑ. එතකොට කියන්නේ අකුසලකාමී බව. ඒ නිසා කුසල සහගත සිත එකඟ කරන්න නම් ඉස්සෙල්ලා බාහිර සංවරකම ඇති කරගත යුතුයි. මේ බාහිර සංවරකම ඇති කරගත්තොත් අපට ඉන් එහාට යන්න පුළුවන් පින්වතුනි. ඒ නිසා පළවෙනි කරුණ හැටියට අපි ඇති කරගන්න ඕන මේ සිල්වත් භාවය. සීලයෙන් තොරව කිසිවෙකුට නිවන් දකින්න බෑ. සමහරු කියනවා මට සිල් නැති වුණාට මට භාවනා කරන්න ඕන කියලා. සිල් රකින්න එක නෙවෙයි මට භාවනාවයි ඕන කියලා. ඒක අඥාන මෝඩ ප්‍රකාශයක්. ඇයි? බාහිර සංවරකමක් නැතුව ප්‍රාණඝාත, දත්තාදාන, කාමමිත්‍යාචාර, සුරාව, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප මේ වැරදි වලින් ඈත් නොවි කවදාවත් කෙනෙකුට ආධ්‍යාත්මික සංවරකමක් ඇති කරගන්න බෑ. එහෙනම් අපට තියෙනවා ගිහියන් වන ඔබට නිතිපන්සිල්, පොහොයාට සිල්, ඒ වගේම ආජීවාෂ්ටමක සීලය, පොහොය නවාංග සීලය, පොහොය දස සීලය, සාමණේර දස සීලය, ඒ වගේම උපසම්පදා සීලය, චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල. සීලේ කාණ්ඩ වර්ග ප්‍රභේදයන් ගොඩක් තියෙනවා. වාරිත්‍ර සීලය, චාරිත්‍ර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. සිල්වත් බව. ඒ නිසා පින්වතුනි මේ සීලය සරල අවස්ථාවේ සිට පියවරෙන් පියවර ගැඹුරු අවස්ථාව දක්වා අපි අරගෙන යන්න ඕන. අන්න එතකොටයි අපට පුළුවන් වෙන්නේ චිත්ත සමාධිය දියුණු කරගන්න. එහෙනම් සිල්වත් බව අත්‍යවශ්‍ය කාරණයක්. නිවන් දකින මේ මගෙහි ඇති පළවෙනි කරුණ. දෙවෙනි කරුණ තමයි පින්නතුනි බහුශ්‍රృత බව.
බහුශ්‍රත බව කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව කියන එකයි. බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව නැත්තං උගත්කම, බුද්ධිමත්කම, දැනුවත්කම, ප්‍රඥාවන්තකම අපි ඇති කර ගන්න ඕන. සැබෑ බහුශ්‍රත බව ඇති කර ගන්න නම් අපි ධර්මය ශ්‍රවණය කළ යුතුමයි. ධර්ම ශ්‍රවණයෙන් තොරව අපට එතින්ට යන්න බෑ. ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි පින්වතුනි. අපිට බොහෝ ඇසූ පිරූතෙන් ඇති කරගන්න. ධර්ම ශ්‍රවණය කළහම තමයි ඒ ධර්මය මතක හිටින්නේ. මතක තියාගත්ත ධර්මය ප්‍රායෝගික ජීවිතය තුළ ක්‍රියාත්මක කළ හැකි වන්නේ. ඉතින් ධර්මය අහන්න නැතුව කොහොමද අපි දැනුවත් වෙන්නේ? ඒ නිසා පින්වතුනි, ධර්මය ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් මේ නිවන් මඟ සඳහා. මා මුලිනුත් ප්‍රකාශ කළේ බණපදයක් අහන්න නැතුව කාටවත් මේ ලෝකේ නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් මුළුල්ලේ කළේ ධර්මය දේශනා කළේ. 84,000ක් ධර්මය දේශනා කළා. පින්වතුනි, මේ බහුශ්‍රත බව, මේ ධර්ම ශ්‍රවණය තුල තමයි අපට චතුරාර්ය සත්‍ය කියන එක දැනගන්න ලැබෙන්නේ. එහෙනම් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මඟ. මෙන්න මෙය දැනගන්න පුළුවන් වෙන්නේ බහුශ්‍රත වෙනකොටයි. බහුශ්‍රත වෙන්න ධර්මයේ ශ්‍රවණය කරන්න. නිර්මල බුදු දහම, බෞද්ධ දර්ශනය තුල පමණයි මේ චතුරාර්ය සත්‍යයක් පිළිබඳව කියලා දෙන්නේ. වෙන ලෝකේ කිසිම ආගමික සංස්ථාවක, න්‍යායක නැත්තං ඉගැන්වීමක මෙවැනි දර්ශනයක්, මෙවැනි චතු සත්‍ය අවබෝධයක් පිළිබඳව දැනුවත්වීමක් නැහැ. ආර්ය ශ්‍රාංගික මාර්ගයක් පිළිබඳව කතා කිරීමක් නැහැ. නිර්වාණයක් පිළිබඳව කතා කිරීමක් නැහැ. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නම් ධර්ම ශ්‍රවණය ක්‍රමයෙන් බහුශ්‍රත තත්ත්වයට පත් වෙන්න ඕන. දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. මේ සිව්සස් ඥානය ලබා ගන්නට බහුශ්‍රත බව, ධර්ම ශ්‍රවණය අත්‍යවශ්‍යයි. එහෙනම් ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන බහුශ්‍රත භාවය තුළ අපට පුළුවන් වෙනවා පින්වතුනි, ධර්මාවබෝධයට අවශ්‍ය කරන මඟ හසර සකස් කරගන්න. ප්‍රඥාවන්ත වීමේ භාග්‍ය උදා කරගන්න. ඒකට ධර්ම ශ්‍රවණයෙන් තොරව ඒ ගමන යන්න බෑ. තුන්වෙනි කරුණ, කල්යාණ මිත්‍ර සම්පත්තිය. පින්නතුනි, කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුර අත්‍යවශ්‍යයි. කල්යාණ මිත්‍රයෙක් නැතුව කිසිසේත් අපට මේ ධර්මාවබෝධයට යන ගමන යන්න බෑ. ලෝකේ පහළ වෙච්ච කල්යාණ, උත්තරීතර කල්යාණ මිත්‍රයන් වහන්සේලා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ, මහරහතන් වහන්සේ, අනාගාමි, සකෘදාගාමි, සෝවාන් උතුමන්, කල්යාණ ප්‍රතච්චනයන්, ගුණයෙන් අනූන වූ අය. අනේ අය කල්යාණ මිත්‍රයා කවදාවත් අනුන්ට දොස් කියන කෙනෙක් නෙවෙයි. අනුන්ව විවේචනය කරන කෙනෙක් නෙවෙයි. අනුන්ගේ අඩුපාඩුකම් හොයන කෙනෙක් නෙවෙයි. අනුන්ට නින්දා කරන කෙනෙක් නෙවෙයි. අනුන්ට බැනවදින කෙනෙක් නෙවෙයි. පින්වතුනි, කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා හැම විටම කරන්නේ
තවත් කෙනෙක් යහමකට ගන්න උත්සාහ කරන එකයි. කෙනෙක් තුල තියෙන අයහපත් ලක්ෂණ නොදැක ඔහු තුල තියෙන යහපත් ගති ලක්ෂණ දකින්නට කැමති කෙනා තමයි සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා. එතකොට ඔහු තුල තියෙන අගුණ දේ යට කරලා ගුණවත් දේ මතු කරලා තව තව ගුණ සම්පන්න පැත්තට තල්ලු කිරීමක් සත්පුරුෂයා කරනවා. සත්පුරුෂයා කවදාවත් අනුන්ගේ විවේචනය කර කර ඔවුන්ට නින්දා අපහාස කරන කෙනෙක් නෙවෙයි. පුළුවන් තරම් ඔහු තුල ගුණමතු කරමින් වැරදි මඟ සිටින කෙනෙක් නිවැරදි මඟට ගනිමින්, දුරාචාරයේ සිටින කෙනෙක් සදාචාරයට ගනිමින්, පාපී කෙනෙක් පුණ්‍යවන්ත කරමින්, අකුසල වඩන කෙනෙක් කුසලයට නැඹුරු කරමින් ක්‍රියාත්මක වන උතුම් මිනිසා තමයි කල්යාණ මිත්‍රයා. මේ අවස්ථාවට කාගේ හරි උදව්වක් ගත්තාම ඔයා නම් කල්යාණ මිත්‍රයෙක් කියලා කිව්වට ඒ පුජ්‍යලික වාසිය සඳහා කරන දේවල් ඒ කල්යාණ මිත්‍රයෝ නෙවෙයි. හැබැයි කල්යාණ මිත්‍රයා හැබැයි සත්පුරුෂයයි පින්නතුනේ. එතකොට අපිට මග කියන්නේ, අපිව තල්ලු කරන්නේ, අපිව ඇදගෙන යන්නේ ධර්ම මාර්ගයට, එන්න සිල් ගන්න යන්න, එන්න බණ අහන්න යන්න, එන්න දන් දෙන්න යන්න, මට උදව් කරන්න. එතකොට හොඳ දේ ගැන කියා හොඳ දේට වටා පිටාව ඉන්න සියලු දෙනා තල්ලු කරමින් තමන් යමක් කරනවා නම් හොඳ දෙයක් ඒකටත් ඒගොල්ලෝ ඇද බැඳ තබා ගනිමින් කටයුතු කරන්නට තරම් කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා, යහපත් මිනිසයා ක්‍රියාත්මක වෙනවා. එතකොට සත්පුරුෂයෙක් අපි ආශ්‍රය කරනකොට ඔහු තුල තියෙන හොඳ ගුණ අපිට කාන්දු වෙනවා. ඔහු කරන සදාචාර ගුණ සම්පන්න, ප්‍රඥාව වැඩෙන, පුණ්‍යකාමී, කුසල් වැඩෙන දේට අපි නැඹුරු වෙනකොට අපි තුල අකුසල් යට ගිහිල්ලා කුසල් වර්ධනය වෙනවා. ආධ්‍යාත්මික දියුණුවක් අපි තුලත් ඇති වෙනවා. ඒ ඇතිවන ආධ්‍යාත්මික දියුණුව මත පින්වතුනි අපට පුළුවන් ක්‍රමයෙන් නිවනට සමීප වෙන්න. එහෙනම් ක්‍රමයෙන් නිවනට සමීප වන කෙනෙක් වෙන්නට නම් සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න ඕන. පණ්ඩිතයෙක් ආශ්‍රය කරන්න ඕන. අසත්පුරුෂයන්ගෙන් ඈත් වෙන්න ඕන. අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලයෝ, දුර්ජනයෝ, අසත්පුරුෂයෝ ඉවත් කරලා සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්න ඕන. නබජී පාපකේ මිත්තේ. පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. නබජී පුරිසාදමී. අදම පුරුෂයෝ ආශ්‍රය කරන්න එපා. බජේත මිත්තේ කල්යාණේ. කල්යාණම මිත්‍රයෝම භජනය කරන්න. බජේත පුරිසොත්තමේ. උත්තම පුරුෂයෝම ආශ්‍රය කරන්න. ඒක තමයි අවශ්‍ය. එතකොට උතුම් පුරුෂයන්, කල්යාණ මිත්‍රයන්, යහපත් අය, ගුණගරුක අය, සදාචාර සම්පන්න අය ඇසුරු කරනකොට අපි තුලත් ඒ ගුණ ඇති වෙනව පෙන්වතුනේ. එතකොට අපි අඩුපාඩුකම් පෙන්වලා දීලා අපිව හොඳ මගට අරගෙන කුසලකාමී කරනවා. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් අපි නිවනට සමීප වෙනවා. අපි අනාථයෝ වෙන්නේ මේ ලෝකයේ තුල. ඊළඟට පින්නතුනි හතරවෙනි කරුණ සුවච බව. සුවච බව කියන්නේ කීකරු බව. පින්නතුනි නිවන් මාර්ගට යන්නට නම් අපි කීකරුකම ඇති කරගන්න ඕන. නැත්තම් කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා කියලා දෙන දේවල් අපි අකීකරු වුණොත්, දඩබ්බර වුණොත්, හිතුවක්කාරී වුණොත්, තර්ක විතරක් කරන්න පටන් ගත්තොත්, අපිට ඕන දේ විතරක් සනාථ කරන්න පටන් ගත්තොත් අපි ලෝකේ සනාථ වෙන්නේ, අපි අනාථ වෙනවා. ඒ නිසා සුවච කීකරු බව අපට අත්‍යවශ්‍ය දෙයක්. පින්වතුනි, කීකරු බව ඇති වුණොත් තමයි අපට ධම්මක ගමන් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාවත් ධර්ම මාර්ගයේ ගමන් කරන්න බෑනේ. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව් පිරිසම
මේ පඬිත අයගේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළි අරගෙන අන්න එයට කීකරුව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නැත්තම් අපි හරිමඟ කියලා දෙන තැනක දැන් ධර්ම මාර්ගය කියලා දෙනවා ඔබ මෙන්න මේ චරිතයට හිමිකම් කියන කෙනෙක්. ඔබ රාග චරිතය, ඔබ දේශ චරිතය, ඔබ මෝහ චරිතය, ඔබ සද්ධා චරිතය, ඔබ බුද්ධි චරිතය, ඔබ විතක්ක චරිතය. මේ චරිතයට හිමි කෙනෙක් කියලා අපිට යෝගාවචරයේ අපි ගැන දැනගෙන අපිව අධ්‍යයනය කළ කියලා දුන්නොත් අපි කේන්ති අරගෙන එහෙම කොහොමද එහෙම කෙනෙක් වෙන්නේ මම? එහෙම කළා බෑ. මට වඩා පඬිත නම්, මට වඩා දැනුවත් නම්, මට වඩා බහුශ්‍රృత නම්, මට වඩා අසුපිරුතෙන් ඇති කෙනෙක් නම් එයා පොඩි වෙන්න පුළුවන්, වයසින් අඩු වෙන්න පුළුවන්. ඒක නෙමෙයි අපි බලන්න ඕන. අපි බලන්න ඕන එයා කියන දේ හරිනම් ඒ වචනයට කීකරු වුණොත් තමයි ඒ මාර්ගය අපිට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් හිතුවක්කාරී වෙලා අපි නොදන්න කරුණු ගැන තර්ක කරන්න ගිහිල්ලා අපිට ඕන විදියට හැඩ ගැහෙන්න ගියොත් කවදාවත් අපිට ඉස්සරහට යන්න බෑ. පින්නතුනි, ලෞකික වශයෙන් ගන්න ආධ්‍යාත්මික පැත්තකට තියන්න. දැන් ගුරුවරයෙක් හරි මග දරුවෙකුට කියනවා. එතකොට ගුරුවරයාට කීකරු වෙලා ඒක ඉගෙන ගන්නවා මිස Taman තර්ක විතර්ක දාන්න ගිහිල්ලා Tamanට ඕන දේ කරන්න ගියොත් අර අධ්‍යාපනය කරන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඔහුට ගුරුවරයාගේ දැනුම නැහැනේ. එතකොට ගුරුවරයෙක් හරි මග, නියම මග, සැබෑ මග පෙන්වනකොට ඒ මග ගමන් කරන්නට කීකරුව ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙනම් පින්නතුනි, ධර්මයෙන් දැනුවත් කෙනෙක් ඒ ධර්මය අපට කියලා දෙනකොට, යහමඟ කියලා දෙනකොට ඒ ඔස්සේ තමයි අපි අපේ හිත වර්ධනය කරගන්න, අපේ පිළිවෙල හදාගන්න වෙන්නේ. ඒ කීකරු බව, ඒ සුවච බව අපට තියෙන්න ඕන. ඊළඟ කාරණය තමයි පින්නතුනි, පස්වෙනි කාරණය දක්ෂ බව. මේ දක්ෂතාවය අපි ඇති කරගන්න ඕන. මේ කුසලතාවය අපි ඇති කරගන්න ඕන. මේ දක්ෂ බව, මේ කුසලතාවය අපි ඇති කරගත්තේ නැත්නම් කවදාවත් අපට නිර්වාණයට යන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි පැත්තකට වෙලා ලැබෙන දෙයක් ලැබේවා කියලා අපි ඔන්න මෛත්‍රී භාවනාව කරන්න යනවා. මෛත්‍රී භාවනාව කරන්න යන අපි මොකද කරන්නේ? එතනදී වාක්‍යයක් කටපාඩම් කරගෙන මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකෙන් මිදේවා කියා ඉන්නවා. දැන් මේකේ ගැඹුර හොයන්න යන්නේ නැහැ. අවබෝධයෙන් කරන්න යන්නේ නැහැ. දක්ෂ වෙන්නේ නැහැ. කුසලතාවය වර්ධනය කරගන්නේ නැහැ. එහෙම වුණොත් පින්නතුනි, මැරෙනකන් අර වාක්‍ය කිය හිටියත් ඔතනම තමයි. ඉන් එහාට යන්නේ. ඒ නිසා අපි ඒ ගැන හොඳ සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරය අවදි කරගෙන සම්පජඤ්ඤයෙන් අපේ දැනුවත් වීම ඇති කරගෙන නුවණින් මේ දක්ෂතාවය, මේ ආධ්‍යාත්මික දක්ෂතාවය ඇති කරගන්න ඕන. එදිනෙදා ජීවිතයට බාහිර දක්ෂතාව ඕන. මුදල් හරි හම්බ කරන්න දක්ෂ වෙන්න ඕන. අධ්‍යාපනය ලබන්න දක්ෂ වෙන්න ඕන. රැකියාව කරන්න දක්ෂ වෙන්න ඕන. ගෙදර එදිනෙදා වැඩ කරන්න කම්මැලි වෙන්නේ නැතුව දක්ෂ වෙන්න ඕන. ඒව ලෞකික ජීවිතයේ දියුණුවට අත්‍යවශ්‍ය දේවල්. ආධ්‍යාත්මික ජීවිතයත් එහෙම තමයි. ආධ්‍යාත්මික ජීවිතය තුළ අපේ කුසලතා වර්ධනය කරගන්නට අපි වෙර වීරිය නොදැමුවොත් නිකං කුසලයක් වැඩෙන්නේ නැහැ. කුසලය උවමනාවෙන් වර්ධනය කරගත යුතු දෙයක්. උවමනාවෙන් කුසලය වර්ධනය කරගත්තොත් තමයි පින්නතුනි ඒ කුසල් එන්න දියුණු තත්ත්වයට පත් වෙන්නේ. නැත්තම් හැමදාම එක තැන. දැන් බලන්න, කුසලය වැඩෙන්න තියෙන හොඳම මාර්ගය භාවනාව.
දැන් භාවනා ක්‍රම දෙකක් තියෙනවා සමත භාවනාව විපස්සනා විදර්ශනා භාවනා කියලා. දැන් සමත භාවනාව අපි පින්නතුනි වඩන්න ඕන සමතය වඩනකොට තමයි සිත දියුණු වෙන්නේ. නැත්තම් සිත දියුණු වෙන්නේ නැහැ. නිකන් හිටියට සිතක් දියුණු වෙන්නේ නැහැ. ඒක ඕනකමින් කරගත යුතු දෙයක්. අලස වෙලා, කම්මැලි වෙලා, උදාසීන වෙලා, නිද්‍රාශීලී වෙලා බෑ. ඒ නිසා පින්නතුනි අර තීන මිද්දේ නම් වූ නීවරණය පහ කරමින් ඒකට ඉඩ නොතබා අපි උත්සාහ කරන්න ඕන කෙසේ හෝ අපි තුල මේ නිද්‍රාශීලී බව නැති කරගෙන අලසකම කම්මැලිකම නැති කරගෙන දක්ෂ කෙනෙක් වෙන්න. එතකොට සමතය වඩනකොට සිත දියුණු වෙනවා. දියුණු සිතක් අපිට ඇති කරගන්න පුළුවන්. ඊළඟට අපට ඇති කරගන්න ඕන විදර්ශනා නුවණ. විපස්සනා නුවණ ඥානය. ඒකත් නිකන් ඇති වෙන්නේ නැහැ. දැන් සමත භාවනාවේ කර්මස්ථාන තියෙනවා 40ක්. භාවනා අරමුණු 40ක් තියෙනවා. එතකොට මට මේක කළා බෑ කියලා බෑ. අපිට මට ගැළපෙන කමටහන අපිට තෝරගන්න පුළුවන්. ඒකේ අනුස්සති භාවනාවක් තෝරගන්න පුළුවන්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ආදී වශයෙන් තියෙන අනුස්සති භාවනාව. එහෙම නැත්නම් කසින භාවනාව. එහෙම නැත්නම් අසුබ භාවනාවක්. එහෙම නැත්නම් මෛත්‍රී කරුණා භාවනාවක්. අපිට වර්ධනය කරන්න පුළුවන් පින්නතුනි. එතකොට Tamanට ගැළපෙන භාවනාවක් තෝරගන්න. නැත්නම් ආනාපාන සති භාවනාව. අපිට පුළුවන් තෝරගන්න. එහෙනම් ඒ සඳහා අපි උත්සුක වෙන්න ඕන. නිකම් පහළ වෙන්නේ නැහැ. අන්න ඒකයි දක්ෂ වෙන්න ඕනේ කියන්නේ. කම්මැලි වෙලා මේ දෙය කරන්න බෑ. ඊළඟට විපස්සනා භාවනාවෙන් කරන්නේ ලෝකයේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වශයෙන් දකින්න එක. එතකොට ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයට තියෙන ඇලී ගලී වාසය කිරීමේ ප්‍රතිඵලයනේ මේ සසර හැදෙන්නේ. තණ්හා නැමැති සංයෝජනය. ඒ නිසා මේ තණ්හාව මේ අවිද්‍යාව නැති කරන්න මේ පංච උපාදානස්කන්ධයේ ඇති අනිත්‍යතාව දුක මමය මාගේ කියන සංකල්පයක් නැති බව දැනෙන්න ඕන. අනේක තමයි ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්නේ. ත්‍රිලක්ෂණය මෙනෙහි නොකර අපට යථාර්ථය දකින්න බෑ. දැන් පින්නතුනි අපි තුල රාගය තියෙනවා නම් අපි තුල කාමයේ තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම අසුබේ වඩන්න ඕනනේ. අපි තුල දේශය තියෙනවා නම් අපි මෛත්‍රිය වඩන්න ඕනනේ. එහෙනම් අපි තුල මෝහය තියෙනවා නම් අපි ආනාපාන සතිය වඩන්න ඕනනේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ක්‍රියාත්මක වුණොත් අපිට මේ ගමන යන්න පුළුවන්. නැත්තම් මේ ගමන යන්න බෑ. අපි අතරමඟ නතර වෙනවා. ඊළඟට පින්නතුනි 6 වෙනි කාරණාව තමයි ධර්මකාමී බව. ධර්මයට ඇලුම් කිරීම. ධර්මයට කැමති බව. ධර්මයට අකමැති වෙලා කවදාවත් නිවන් දකින්න පුළුවන්ද? බෑ. ලෝකයේ තියෙන මිහිරිම රසය ධර්ම රසයනේ. පින්නතුනි බණ අහන්න පුරුදු නැති එක්කෙනාට මේ ධර්ම රසය දැනෙන්නේ නැහැ. එයා මේවා ඇහෙන මානෙක ඉන්නේ. ටිකෙන් ටික ධර්මයට නැඹුරු වෙලා ධර්මය අහන්න පුරුදු වුණොත් මේ වගේ රසවත් දෙයක් මේ වගේ මිහිරි දෙයක් මේ මුළු ලෝකයේම නැහැ. පින්නතුනි ලෝකයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන අනුත්තරීය ධර්මතා. ඒ අතරේ තියෙන ශ්‍රවණානුත්තරිය. ශ්‍රවණ කියන්නේ අහනවා. එහෙනම් ලෝකයේ තියෙන අසමසම ඇසීම ධර්මයේ ඇසීමයි. වෙනත් ඇසීමක් නෑ පින්නතුනි. වෙනත් දේවල් අපිට අහන්න තියෙනවා, සින්දු අහන්න තියෙනවා, එක එක ශබ්ද, එක එක පුද්ගලයාගේ හඬවල් කැමති ඒවා අහන්න පුළුවන්. ඒව බොහොම తాවකාලිකයි. ඒවයින් ඇති වෙන්නේ එක්කෝ ඇලෙනෝ ඒවට එක්කෝ ගැටෙනෝ. ධර්මයේ හැම එකක් නෙවෙයි. ධර්මයෙන් යෝගී යථාර්ථය පැහැදිලි කරන්න. ඒ නිසා ලෝකයේ තියෙන අසමසම හඬ දහම් හඬයි. ධර්මයට නැඹුරු වෙන්න ඕන. ධර්මයට කැමති වෙන්න ඕන.
ධම්මකාමී බව ඇති කරගන්න ඕන. එතකොට තමයි අපි දස කුසලයට නැඹුරු වන්නේ. අකුසල් වලින් අත් මිදෙන්නේ. අකුසලයේ යටපත් කළා කුසලයේ වඩන්න ඕන. ඉතින් එතෙන්ට එන්න නම් ධර්මකාමී බව අපි තුල ඇති කරගන්න ඕන. ධර්මකාමී බවෙන් තොරව කිසිසේත් අපට එතෙන්ට යන්න බෑනේ පින්නතුනේ. ඊළඟට හත්වෙනි කාරණේ තමයි ආරද්ධ වීරිය. ආරද්ධ වීරිය කියන්නේ නොපසුබස්නා වීරිය, නැගී සිටි වීරිය. විරියේන දුක්ඛං අච්චේති, වීරිය නැතුව දුක නැති කරන්න බෑ. අපට වීරිය නොපසුබස්නා බව තියෙන්නම ඕන. වීරයක් නැතුව මේ ගමන යන්න බෑ පින්නතුනි. වීරිය කියන එක අත්‍යවශ්‍යයි. දැන් අපි ලෞකික ජීවිතේ දියුණුවක් ඇති කරගන්න. කම්මැලිව අලසව උදාසීනව ඉඳලා පුළුවන්ද? බෑනේ. රැකියාවට යන්න කම්මැලිකමින් කරන්න බෑ. ඉගෙන ගන්න කම්මැලිකමින් කරන්න බෑ. ව්‍යාපාරය කම්මැලිකමින් කරන්න බෑ. ඒකට ආස කරන්න ඕන. ඒකට ඇලුම් කරන්න ඕන. නැත්තම් බෑ. ඒ නිසා වීරිය කියන එක ලෞකික ජීවිතයටත් අත්‍යවශ්‍යයි. ලෝකෝත්තර ජීවිතයටත් මේ වීරිය, මේ නොපසුබස්නා බව ඇති වෙන්න ඕන. ආරබත නික්කමත යුංජත බුද්ධ ශාසනේ. ආරම්භන්න නික්මෙන්න බුදු සසුනේ ඇසිරෙන්න. මේක නැතුව එතෙන්ට යන්න බෑ. ධර්ම අවබෝධයට කවදාවත් යන්න බෑ වීරියෙන් තොරව. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ වීරිය පාරමිතාවක් පිරුවේ. වීරිය නැතුව බැරි නිසා. වීරිය පාරමිතා, වීරිය උපපාරමිතා, වීරිය පරමත්ත පාරමිතා. තමන්ගේ දේවල් කැප කළ වීරිය වැඩුවා. තමන්ගේ අවයව ඇඟපසඟ කැප කළ වීරිය වැඩුවා. තමන්ගේ ජීවිතය කැප කළ වීරිය වැඩුවා. මේ වීරිය නොවඩා අපට ඉදිරියට යන්න බෑ. එතකොට ආරම්භක ධාතු. මේ වීරිය වඩලා හිත හිතා ඉඳලා බෑ, පටන් ගන්න ඕන. භාවනාවක් කරන්න හිත ඉඳලා බෑ, පටන් ගන්න ඕන. පටන් ගත්තට පස්සේ පටන් ගත්ත දවසේ කළා එතනින් නතර කරලා බෑ පින්නතුනේ. එතනින් එහාට අපි යන්න ඕන. ඒ තමයි ඊළඟ දවසේ අකණ්ඩව මේක කරගෙන යන්න ඕන. නික්කමත කිව්වේ ඒකයි. එතකොට මේක කරන්න පටන් ගත්තට පස්සේ මොකද වෙන්නේ? අප්‍රමාණ බාධා එනවා. මේ බාධාවලට සැලෙලා මේ බාධා නිසා වැඩේ නවත්තලා බෑ. බාධා මැඩගෙන ඉස්සරහට යන්න ඕන. ඒක තමයි වීරිය කියන්නේ. බාධා මැඩගෙන ඉදිරියට යන්න ඕන. ඊළඟට පින්නතුනේ මේ කරන වැඩේ ස්ථාවර බවක් තියෙන්න ඕන. මේක මගදී අතහැරලා යන්න බෑ. ස්ථාවරත්වයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒතකොට ස්ථාවර බව නැත්තම් අපට මේ ගමන යන්න බෑ. ස්ථාවර බව තියෙන්න ඕන පින්නතුනේ. මෙන්න මේ විදියට වීරිය වැඩුවොත් තමයි අපිට ලෞකික වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ලෝකේ අනාත නොවී සනාත පිරිස බවට පත් වෙන්නේ. නිවන් මගට ප්‍රවිෂ්ඨ වීමේ භාග්‍ය ලැබෙන්නේ එතකොටයි. ඊළඟ කරුණ පින්නතුනි, 8 වෙනි කරුණ අල්පේච්ඡතාව. අල්පේච්ඡතාවත් මේ ගමනේදී අත්‍යවශ්‍යයි. අල්පේච්ඡතාව වෙනුවට මහේච්ඡතාව ඇති කරගත්තොත් ඉවරයි. මහේච්ඡතාව කියලා කියන්නේ මොනවද? මහේච්ඡතාව කියලා කියන්නේ ආශා අපේක්ෂාවන්ගේ බහුලත්වය, වැඩි බව, පංචකාමයට ගිජු බව, බහුභාණ්ඩික බව. මහේච්ඡතාව. මේව සේරම හිතින් එකතු කරගෙන ගොඩ ගහගෙන අල්ලගෙන බදාගෙන උපාදාන වශයෙන් අරගෙන කවදාවත් මේ ගමන යන්න බෑ. මේක අතහරිමින් යන ගමනක්. අල්ලා ගැනීම තුල නෙමෙයි මෙතන සැනසීම තියෙන, අතහැරීම තුලයි. හුඟක් අය හිතනවා අල්ලගත්තම ගොඩ ගහගත්තම මහා ධනස්කන්ධයකට හිමිකම් කිව්වහම අපිට සැනසීම ඇතේ කියලා නෑ. ධනය වැඩි වෙන්න ප්‍රශ්න වැඩි. ධනය වැඩි වෙන්න තණ්හාව වැඩි. ධනය වැඩි වෙන්න මසුරුකම, කුම්මැහිකම වැඩි වෙනවා. බලන්න නැද්ද කියලා? ධනය අඩු වුණාම පරිත්‍යාග කරන්න හරි කැමති. ධනය වැඩි වුණාම පරිත්‍යාගයට හරි අකමැති. එන හිඟන්නෙත් බැනලා එලවනවා.
ඒක සංසාරේ පුරුදු වෙලා තියෙනවා පින්නතුනි. එහෙම ඕන තරම් උදාහරණ දක්වන්න පුළුවන්. වර්තමාන චරිත ඕන තරම් තියෙනවා. ඒ නිසා අපි ලද දෙයින් තුටුවීමේ ගුණයට එන්න ඕන. ඒ කියන්නේ අල්පේච්ඡතාවය කියන්නේ ආසා අපේක්ෂා අපේ අඩු වෙන්න ඕන. එතකොට ආසා අපේක්ෂා අපි තුල අඩු වුණොත් අප හොඳ කෙනෙක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. එහෙම නොවුනොත් පින්නතුනි අපි තුල ආශාවන් වැඩි නම් අපිට කවදාවත් මේ ගමන යන්න බෑ. ඒ නිසා අපි තුල තියෙන්න ඕන පින්නතුනි අල්පේච්ඡතාවටම බැඳිච්ච සන්තුට්ඨිය. ඒක තමයි ලද දෙයින් සතුටු වීම කියන්නේ. එතකොට ලද දෙයින් සතුටු වීමේ ගුණයක් අපට තියෙනවා. ලද දෙයින් සතුටු වෙන්න බැරි නම් නොලැබිච්ච දේ ගැන හිතා ඉන්නවනම් එතන තියෙන අසන්තුට්ඨියනේ. තෘප්තිමත් බවක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි තුල ලද දෙයින් තුටු වීමට හුරු වුණොත් මෙතන කියන්නේ කම්මැලිකම, අලසකම, අදක්ෂකම නෙවෙයි. වරදවා තේරුම් ගන්න එපා. මහන්සි වෙන උත්සාහ කරනවා. දැන් අපි හිතමු ඔන්න භාවනාවකට ඉඳගත්තා. ඉඳගත්තම හිත සමාධිගත කරගන්න මහන්සි ගත්ත එදා බැරි වුණා. දැන් එතකොට කලකිරිලා නැගිටිලා බැන ගිහිල්ලා හරියන්නේ නැහැ. එදා ජීවිතේ මම කමක් නැහැ. ඒ තරමින් මං සතුට වෙනවා. අන්න ලද දෙයින් සතුට වුණා. දෙවෙනි දවසේ අපි ඊට වඩා මහන්සි වෙනවා. එතකොට තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ පින්නතුනි. ඊළඟ 9 වෙනි ගුණය තමයි පින්නතුනි අපිව සනාත කරන අනාථ පිරිසක් නොකරන ඒ තමයි සිහිය. අපිට සිහිය අත්‍යවශ්‍යයි. සතිමා මනාව සිහිය පිහිටුවා ගන්න ඕන. හොඳ සිහියෙන් කටයුතු කරන්න ඕන. සති කියන්නේ සිහිය ප ဋ ාණ කියන්නේ පිහිටුවා ගැනීම. එතකොට සිහිය පිහිටුවා ගැනීමේ ගුණයක් අපි තුල තියෙන්න ඕන. සිහිය පිහිටුවා ගන්නට අපට බැරි නම් කවදාවත් බෑනේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න. අපි තුල අකුසල් දුරු කළ කුසල් වඩන්න පුළුවන් ද සිහියෙන් තොරව? බෑ. ඒ නිසා සිහිය අත්‍යවශ්‍යයි. දැන් සතර සතිපට්ඨානෙන් කියන්නේ සිහිය පිහිටුවා ගන්න හැටි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේකෙන් සිහිය පිහිටුවා ගන්න. කායානුව සිහිය පිහිටුවා ගන්න. වේදනාවනුව සිහිය පිහිටුවා ගන්න. ඒ නිසා පින්නතුනි අපි සිහිය පිහිටුවා ගැනීම කියන එක නැතුව කිසි දෙයක් අපිට ඉස්සරහට කරගෙන යන්න බෑ. මේ ගමන යන්න නම් සිහිය තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න ඕන. සති සම්පජඤ්ඤය සිහිය හා නුවණ ඇති කරගන්න ඕන. පජානාති දැනුවත් වීම ඕන. ඒ නිසා මේ කරුණු ටික අපේ ජීවිතයට අත්‍යවශ්‍යයි පින්නතුනි. ඒ නිර්වාණය පසක් කරගන්න. ඊළඟට 10 වෙනි කරුණ තමයි පින්නතුනි අපට අවශ්‍ය කරන ප්‍රඥාව. ප්‍රඥාවන්ත බව. උදයව්‍ය ඥානය. සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම පිළිබඳව දැනීම. ප්‍රඥාව අත්‍යවශ්‍යයි. ඒ නිසා ධර්ම දේශනා කළේ ප්‍රඥාවන්තයන්ටනේ. පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාව නැතුව බෑ. එතකොට මේ සංස්කාර කියන්නේ මොනවද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ දේවල් පිටුතුනේ අපිට දකින්න පුළුවන්. එතකොට හේතු ප්‍රත්‍යයන්ගෙන් යමක් හටගනීද? ඒ සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අනිච්චවත සංඛාරා. අනිච්චා අනිත්‍යයි, වත කියන්නේ ස්ථිරවම, සංඛාරා කියන්නේ සංස්කාර. එතකොට සංස්කාර අනිත්‍යයි. මේ අනිත්‍ය ස්වභාවය, මේ ඇතිවීම, මේ නැතිවීම අපි දකින්න ඕන. මේ ඇතිවීම, මේ නැතිවීම දකින්න නැතුව ලෝකේ යථාර්ථය දකින්න බෑ. ඒ කියන්නේ ත්‍රිලක්ෂණයෙන් තොරව ලෝකේ යථාර්ථයක් නැහැ කියන එකනේ. ත්‍රිලක්ෂණය දකින්න ඕන.
ලෝකයේ යථාර්ථය දකින්න නම්. මෙන්න මේ කරුණු 10 පින්නතුනි අපේ ජීවිතයට එක් කරගත්තොත් අපි සසර අනාථ පිරිසක් වෙන්නේ නැහැ. නිවනට යන පිරිසක් බවට පරිවර්තනය වෙනවා. සත්පුරුෂයෝ පිරිසක්, නුවණැත්තෝ පිරිසක් බවට අපිපත් වෙනවා. මොනෝද පින්නතුනි මතක් කරලා දුන්නු කරුණු 10? සිල්වත් බව, බහුශ්‍රුත බොහෝ ඇසූ පිරූතෙන් ඇති බව, කල්යාණ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රයෙකු ඇසුරු හා සත්පුරුෂයෙකු ආශ්‍රය කිරීම, සුවච බව, හෙවත් කීකරු බව, දක්ෂතාවය, තමන්ගේ කුසල පක්ෂය වර්ධනය කරගන්නට දක්ෂ වෙන්න ඕන. ධර්මකාමී බව, ධර්මයට හිතවත් බව, ධර්මයේ ජීවිතයට එක් කරගන්න එක පින්නතුනි. ඊළඟට ආරත්ත වීරිය, නොපසුබස්නා වීරිය. ඒ වගේම ලද පමණින් තුටු වීම, සන්තුට්ඨිය, අල්පේච්ඡ බව. ඒ වගේම මනහ සිහිනුවණින් කටයුතු කිරීම, සිහිය පිහිටුවාගෙන ක්‍රියා කිරීම. ඒ වගේම ප්‍රඥාවේවත් උදයව්‍ය ඥානය ඇති කර ගැනීම, සංස්කාරයන්ගේ ඇතිවීම හා නැතිවීම දකිනා නුවණ ඇති කර ගැනීම. මෙය තමයි නිවන් මඟ පසක් කරගන්නට තියෙන මාහැඟි මාර්ගය. අපි උත්සාහ ගනිමු මේ භවය තුළ මනසේ යම් උසස් තත්ත්වයක් ගොඩනගා ගන්නට. සෝවාන් තලයට එන්නට මේ ප්‍රතිපත්තිගරුක බව අපි තියාගමු. එහෙම බැරි වුණොත් අපි ඉදිරි ළඟම භවයකදී නිර්වාණය සාක්ෂාත් කරගන්නට අපට මේ තුලින් හැකියාවක් ගොඩනගෙනවා. කිසිදු සැකයක් නැහැ පින්වතුනි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබීවායි ප්‍රාර්ථනා කරමු. ලක්හඬ ගුවන් විදුලියේ සිත නිවන බුදුබණ තුළින් අද මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවෙනුත් ඔබේ සිතට සහනය සංසිඳීම ලැබුණාට කිසිදු සැකයක් නැහැ පින්වතුනි. අප්‍රමාණ ධර්මඥානයක් මෙයින් ලබා ගන්න පුළුවන් වන අතර සංසාරයේ අපමණ දුක් විඳින අපිට ඉන් එතරව ලබන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්
ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.